ස්වාමීන් වහන්සේ ඔබ සමග වනසෙක්වා ඔබ සමගද වනසේක්වා. සුවිශේෂක මතයතුමන්ගේ පොතෙන්න පුටාගත් කොටසකි. ස්වාමිනේ ඔබ වහන්සේට මහිමය වේවා. තවද 12 දෙනාගෙන් කෙනෙක් වූ ජුදාස් ඉස්කාරියොත් නායක පූජකයන් වෙත ගොස් ජේසුස් වහන්සේ ඔබට පාවා දුන්නොත් ඔබ මට දෙන්නේ කුමක්දයි ඇසීය. රිදිකාසි 30ක් කිරා ඔහුට දුන්හ. එතන් පටන් ඔහු උන්වහන්සේ පාවා දීමට සුදුසු අවස්ථාවක් සෙවිය. නමුන් රොටි මංගල්ලයේ පළමුවන දින ශ්‍රාවකයෝ ජේසුස් වහන්සේ වෙතට අවුත් පාස්කුමා භෝජනය වළඳන පිණිස අප කොතැන පිළියෙල කරනවාට කුම කැමතිදයි ඇසූහ. ජේසුස් වහන්සේ දුබ නගරයේ සිටින අසවල් මනුෂ්‍යයා වෙතට ගොස් මාගේ නියමිත මොහොත ලංව ඇත මාගේ ශ්‍රාවකයන් සමග ඔබේ නිවසේදී පාස්කු භෝජනය පවත්වමි ගුරුදේවයන් වහන්සේ කියන සේකයි ඔහුට දන්වන්නයි වදාළසේක. ශ්‍රාවකයෝ ජේසුස් වහන්සේ ඔවුන්ට අණ කළ ලෙස පාස්කු භෝජනය පිළියෙල කළහ. සවස් වූ කල උන්වහන්සේ අපොස්තලරුන් 12 දෙනා සමග කෑමට හිඳගත්සේක. ඔවුන් කෑම කමින් සිටියදී උන්වහන්සේ කතා කොට සැබවින්ම මම ඔබට කියමි ඔබෙන් කෙනෙක් මා පාවා දෙන්නේය යයි වදාළසේක. ඔහු අතිශයින් ශෝකව එකිනෙකා ස්වාමීනි ඒ මම දැයි අසන්නට පටන් ගත්ත. උන්වහන්සේ උත්තර දෙමින් මා සමග එක පාත්‍රයේ අතලන තැනැත්තේ මා පාවා දෙන්නේය. මනුෂ්‍ය පුත්‍රයාණන් ගැන ශුද්ධ ලියවිලි ලියා තිබෙන ලෙස ඔහු නියමිත ගමන යන්නේය. මනුෂ්‍ය පුත්‍රයාණන් පාවා දෙන යම් මනුෂ්‍යෙක් වේද ඔහුට වන විපතක මහත. එම නිසා නූපන්නේ නම් වඩා හොඳයයි වදාළසේක. උන්වහන්සේ පාවා දුන් ජුදාස් උත්තර දෙමින් ගුරුදේවනි ඒ මම දැයි ඇසීය. වෙන කවුරු දැයි උන්වහන්සේ උට වදාළසේක. ස්වාමීන් වහන්සේගේ ජීවනදායක සුභාරංශය නම් මෙසේය. ක්‍රිස්තුනේ ඔබ වහන්සේට ප්‍රශංසා වේවා. පටිවන් ප්‍රමාන්තනේ. දේවස්ථානය නිකම් බැබලෙනවානේ. බැබලෙනවා නිකම් ඔක්කොම ලයිට් වැඩි වෙලා අති සුන්දරයි. පල්ලියේ ජේසුගේ ගෙදර අද ගොඩාක් දෙනෙක් ඇවිල්ලා ශ්‍රම දානය දාලා අස් කරලා දුවිල්ල දාලා හොදලා තමයි අද මේ ඉන්නේ. ඉතින් ඔය සෝදා ගැනීමම අපේ හදවතෙත් වුණා නම් කොච්චර හොඳයිද. මගේ ආදර බෙවන්තනි දුක ආරංචියක් තියෙනවා. පාස්කුවේ ආලෙලුයා සෙනසුරාදා අපි 240 දෙනකට නම් දීලා තියෙනවා. නම් දීලා තියෙනවා බඩු දෙන්න. කුකුල් මස් නැහැ. කුකුල් මස් නැහැ. ඒ ඕඩර් කරලා සල්ලි ගෙවපු අය කියනවා ඒක දැන් 900යි 970යි ඒක එදාට තවත් ගණන් යයි. අපිට බජට් හදාගන්න විදියක් නැහැ. ඒ නිසා කුකුල් මස් නැහැ. ඊට පස්සේ ආයිත් වෙන තැනක කතා කරාම ආයිත් චතාරිකේ පාස්කුවේ සුන්දරත්වය උදා වුණා. කුකුල් මස් ආයි හම්බ වෙනවා. 900කට ස්ථීර වෙලා ටෝකන් එකත් එක කුකුල් මස් දෙනවා. ඒක තමයි සුභාරංචිය. කෙසේ වෙතත් දැන් අද ඇවිල්ලා පොලිමේ පුදුමාකාර වදයක් දෙන්නේ බඩුමලු ඉල්ලලා නැද්ද? ඉතින් මට මම අදත් කොමිසම් කරා චේතනාද කියන එක මේකත් එක්ක ගනුදෙනු කරන්න බැරුව. ඉතින් ඇවිල්ලා අහන්නේ මොකද්ද දන්නවද? ෆාදර් වතුර දැම්ම ෆාදර් ඉරිදා පල්ලිය එන්න බැරි වුණා බඩු මල්ලක් දිල්ලනවා. හරිද? වතුර දැම්ම පල්ලිය එන්න බැරුණා මම ස්වාමි කෙනෙක් මම ඔෆිස් එකේ හිටියේ ස්ටෝල් පටිය ඔෆිස් එකේ පුටුවේ තිබුණා. මම හිටියා ස්වාමි ගාවට එන්න ඕනේ ඉරිදා පල්ලිය එන්න බැරි වුණා ෆාදර් බඩු මල්ලක් ඉල්ලගෙන නෙමෙයිනේ. ඉරිදා පල්ලිය එන්න බැරි වුණා ස්වාමී කොමිසම් කරන්න පුළුවන් ද මරණීය පාපයක්. එහෙම නෙමෙයි බඩු මල්ලා. එimhe එක්කෙනා දුනා හදිසියෙවත් කිව්වනම් කොමිසම් කරන්න ඕන කියලා කොහොමරි මම බඩු මල්ලක් කොහොමරි දෙනවා. චේතනාද කියන එක. දැන් හෙට ඇවිල්ලා කොමිසම් කරන්න ඕන කියලා කියන්න එපා බඩු මලු දෙන්නේ නැහැ. ඉතින් කෙසේ වෙතත් මේ දේවස්ථානය ලෑස්ති කරගත්ත ඒක අති සුන්දර අත්දැකීමක්
බංකුවේ යට ඉඳන්මත් බංකුව එළියට අරගෙන ගිහිල්ලා ඒක බංකුව කන පිට පෙරලලා ඒකත් ගැස්සුවා. මේ බල්බ් කිටි කිටිය බැබලෙනවා. ඒ කියන්නේ මේව ඔක්කොම අතට අස්සට දාලා සුද්ධ කරා. ඒක හරිම මම හරි ආසයි ජේසුගේ පල්ලිය ලස්සනට තියෙනවා. දකින්න. මේ සුදු පුටු ඔක්කොම ගෙනල්ලා එකක් නෑ රසේදුවා. ඉතින් ඒක හරි සුන්දර අත්දැකීමක්. සුන්දර අත්දැකීමක්. ඉතින් ඒක ජේසු මම හිතනවා අද දවස් ගැන සතුටුයි. ඊටත් වඩා ඔබගේ හදවත පිරිසිදු වෙනවා නම් සුද්ධ කරගන්නවා නම් උන්වහන්සේ ඊටත් වඩා සතුට වෙනවා. මගේ ආදර ප්‍රමාන්තයනේ ඒ නිසා මේ වචනය ඔබගේ මගේ සිත සෝදිසි කරගන්න ඕන වචනයක්. අපි බදාදා ඉන්නේ උන්වහන්සේ කතා කරන වචනය මගේ හදවතට කතා කරන්නට ඕනේ වචනයක්. ඒ නිසා ජුදාස්ගේ ජීවිතයේ වෙච්ච දේ මගේ ප්‍රමාන්තයනේ. උන්වහන්සේත් එක්ක හිටියා. උන්වහන්සේත් එක්ක කෑවා බිව්වා. දේශනා ඇහුවා. අනිත් ගෝලයන්ට ඇහිච්ච දේම තමයි ජුදාස්ට ඇහුනේ. හැබැයි එයා වෙන ෂෙඩියුල් එකක හිටියා. ඒක එකපාර වෙන්නේ නැහැ. ඒ කියන්නේ වෙන ගනුදෙනුවක්. ඒක දෙමළෙන් කියන්නේ එකයි රෙන්ඩු තෝනිල් කාල් වයිපවන් නඩු කඩිලෙල් විලුවාන් බෝට්ටු දෙකක කකුල තියාගෙන හිටියොත් මැද මුහුදේ වැටෙනවමයි. ඒක උන්වහන්සේ කිව්වේ ඔබ බීජ වපුරද්දී ඔබගේ ඉඩමේ කටු පඳුරුත් එක්ක වපුරන්නට එපා. එක තැනක් එනවා කටු පඳුරු යට කරගන්නවා. කොච්චර පොළව සරුසාර වුණත් කටු පඳුරු ටික අයින් කරගන්නම වෙනවා. සැම්සන් මේ ලෝකේ ශක්තිමන්ත මිනිස්සයා. සැම්සන් සිංහයන්ගේ හක්ක ඉරලා වලස්සුන්වක් දෙකට කඩපු මිනිස්සයා. පිලිස්තිවරුන් 5000ක් බූරු හක්කකින් මරපු මිනිස්සයා. කරන්න බැරි තැන මේක මෙයාට ගහන්නම බැරි තැන එවන්නේ ඩිලයිලාව. ඩිලයිලාට එහෙම ශක්තියක් නැහැ. හැබැයි ඩිලයිලාට වෙන ශක්තියක් තියෙනවා. ඒ කියන්නේ දෙවියන් වහන්සේත් එක්ක රහසක් සැම්සන්ට තිබුණා. කිව්වා කාටත් කියන්න එපා. ඔබගේ ශක්තිය තියෙන්නේ කොණ්ඩේ. කොණ්ඩේට අතමත් තියන්න එපා. මේක රහසක්. ඩිලයිලාට ඕන නම් මේ රහස දැනගන්න. ඒ කියන්නේ මොකක්ද? කොණ්ඩේ කියද්දි කනෙක්ෂන් එක ස්වාමිනාසිත එක තියෙන. ඒ නිසා රජ හරිම තැනට ගහන්න ඩිලයිලා වෙවද්දි සැම්සන් දැනගත්ත ඩිලයිලා එන්නේ මේකටයි කියලා. නොදැන හිටියා නෙමෙයි. ඩාලින් කොහෙද දන්නේ වාගේ සැම්සනුත් පොඩි බයිට් එකක් කරා. සැම්සනුත් මොකද කරේ? මගේ ප්‍රමාන්තනේ කිව්වා මම නූල් වලින් ගැට ගහද්දි තමයි මට බලය තියෙන්නේ. ඉතින් රෑ නැගිටලා බලද්දි උදේ නූල් වලින් ගැට ගහලා තියෙනවා. ඩාලින් මොංගල් ඩාලින් කියලා අහන්නේ නැද්ද? මගේ ආදර ප්‍රමාන්තනේ එහෙම අද දැන් මෙයා දන්නවා මේ ඩිලයිලා ඉන්නේ මේකට කියලා. It's okay නැද්ද? It's okay. I'm Samson නැද්ද? Samson මෙච්චර සිංහ විරණ එක නැද්ද? සිංහ විරණවා වගේ නෙමෙයි 64 මායම කියන්නේ නැද්ද? ඉතින් එතනදී දන්නවා කාන්තාවක් ඉස්සරහා පිරිමියෙක් කොච්චර දුර්වල වෙන්න පුළුවන්ද කියන එක. ඉතින් එතනදී එක තැනක් ආවා පැන්න කටින්. එක තැනක් ආවා. ඒ කියන්නේ you will never toy with sin. You should never toy with sin. පාපයත් එක්ක සෙල්ලම් කරන්න බෑ. ජීවිතේ ඩීල් කරන්න තියෙන දේ ඩීල් කරන්න ඕන. නිපින් ලබත් නියපොත්තෙන් කඩන්න තියෙන දේ නියපොත්තෙන් කඩන්න ඕනේ. It's okay මුකුත් නැහැ. මගේ ආදර ප්‍රේමන්තයනි ඔබව හිතන්න ඔබගේ ශරීරයේ ගැටිත්තක් හරි ගෙඩයක් හරි මොකක් හරි වර්ධනයක් තිබුණොත් එහෙම ඒකේ මස් කෑල්ලක් අරගෙන අපි බයොප්සි එකට යවනවා. බයොප්සි එකට ගියාම එක කැන්සර් සෛලයක් තිබුණොත් එහෙම මගේ ප්‍රේමන්ත it's okay එකයි ඉන්නේ නැද්ද? එහෙම කියලා ඉඳලා බලන්න. ඒක කැන්සර් සෛලයක් චූටි ස්ප්‍රෙඩ් වෙච්ච පුංචි තැනක් තිබ්බනම් ඒක යායම අයින් කරනවා. පාපය කරේ. It's okay කමක් නැහැ. එහෙම මුකුත් වෙන්නේ නැහැ. මම සැම්සන් නැද්ද? මම කවදා මට එහෙම වෙන්නේ නැහැ. උන්වහන්සේ හෙරෝද් ගත්තයින් පස්සේ හෙරෝද්ගේ ජීවිතයේ හෙරෝද් ස්ථාවක ජුවම්තුමාට ඇහුම්කන් දුන්නා. ඒ කියන්නේ කොච්චර අකමැති වුණත් ඇහුම්කන් දුන්නා. ඒ කියන්නේ ස්ථාවක ජුවම්තුමා තමයි හෙරෝද්ගේ හෘද සාක්ෂිය දෙවියන් වහන්සේ කතා කරපු තැන.
දෙවනස කතා කරපු තැනට ආගෙන හිටියා. කොච්චරද කියනවනම් එක එයාට ආගෙන හිටියට පඳුරු තිබුණා කටු පඳුරක්. ඩිලායිලා සමාවෙන්න හෙරෝදියස්. ඒ කියන්නේ රෝමේ සංචාරයකට හෙරෝද් ගිය වෙලාවේ තමයි පිලිප්ගේ බිරිඳ හෙරෝදියස් තරුණාද කියන එක හෙරෝදියස්ව දකින්නේ. තරුණාද කියන එක ඉක්කරේ මාට්ටක අක්කරේ පච්චෙයි. මේ පැත්තේ හරකට එහා පැත්තේ තනකොළනේ කොළ පාට. හෙරෝද්ගේ වයිෆ්ලා ඉන්නේ නැති තමුන්ගේ මල්ලි වුණත් වයිෆ් ඇඳ අයිති නැති තැන එතන නිකන් කෑම කන ගමන් ෂේප් එකේ කකුල වදින්න නැති නැත්තම් ඩිෂ් එක අරගෙන ඉද්දි ඇඟේ හැප්පිලා නැද්ද කරන්ට් කර පොත් ටික හෙරෝද්ගේ ෆයිල් ටික වැටිලා දෙන්නම මෙහෙම මුණ බලාගෙන හැදින්නේ නැති කුචු කුචු හොතායේ වෙන්නේ නැද්ද ඊට පස්සේ තමයි ඉඟි බිඟි පානවා නිකන් මොකක්ද වෙනවා හෙරෝද්ට නැද්ද ඉතින් අනේ මන් දන්නේ නිකන් පෙර බැඳීමක් වගේ ඊට පස්සේ නෙත ගැටෙන්නේ නැති නැද්ද ඊට පස්සේ නෙත නතර වෙන්නේ නැති ඇස් කතා කරන්නේ නැති ඒක ඔක්කොම බයිලාවල් ඔක්කොම වෙලා ඊට පස්සේ තමයි හොරෙන් මැසේජ් එකක් යවන්නේ හෙරෝද් පිලිප් හොඳට නිදියගෙන ඉන්න වෙලාවේ හෙරෝද්ට මැසේජ් එකක් එනවා හෙරෝද් ඔයාට මහන්සිද නැද්ද වඩ ගොඩක් කරලානේ ඔයා මල්ලි වගේ නෙමෙයි ඔයා හරි ෂෝක්නේ අයිය ඔයා වගේ මල්ලි වගේ කියලාවත් කියන්න බෑනේ හෙරෝද් දන්නේ නැද්ද බීම ඔක්කොම නිකන් එතන තමයි ඒ පාපය ටික ටික එන්නේ අන්තිමට හෙරෝදියස් බඳිනවා ගෙන්න ගන්නවා ඇඩල්ටරි කාම මිත්‍යාචාරය හෙරෝදියස් කැමති වෙන්නේ ස්නාවක ජීවම්ට කැමති වෙන්නේ නැතිකොට මොකද ස්නාවක ජීවම් කෙලින්ම කියනවා ගීලර හිවලට කියනවා රජ වුණත් හිවල නම් හිවලා නැද්ද පීක් නැද්ද මගේ ආදර බෙමන්තනේ රජ වුණත් තියලා නම් හිවලා පීක් ඉතින් ඒක නිසා ගිහිල්ලා ඒ හිවලට කියනවා එදත් හිවල්ලු ඉඳලා නැද්ද මගේ ආදර බෙමන්තනේ ඒක නිසා ගිහිල්ලා ඒ හිවලට කියනවා මේක වැරදි දිවසිවරයාගේ කාර්යය එකයි. ඒක හෙරෝදියස්ට එයාගේ වැඩේ කරගෙන යන්න බෑ මේ මිනිස්සු කෑ ගහනවානේ. ඉතින් එතකොට ගිහිල්ලා හෙරෝදියස් එකපාර කියන්නේ හිත ඇතුලේ යක්ෂයා හෙරෝදියස් පාවිච්චි කරනවා. ඩාලින් කවුදන්නේ අර ජෝම් කෙනෙක් කෑ ගහන ගඟක් ගාව ඉඳගෙන ඊයා මට එදා යද්දී ලැජ්ජ කරනවානේ මම ආසනයනේ යාට. අද ඩාලින් ගණන් ගන්න එපා මේ අධිවැසිවරයෙක් කියලා කට්ටිය කියන්නේ. අනේ උන්වන්ට මං ආසනය හොඳේ. දැන් ඊට පස්සේ ඒක හරි වෙලාව බලලා කනවා. හැබැයි මං ආසනය හොඳේ. ඔයා මම නම් කැමති නෑ. දැන් බලන්න අපි දෙන්නගේ පිවිතුරු ප්‍රේමයටනේ ඉවලා කියන්දි එම කැමති වෙනවද? ඊයා. මොන හරිය දුක හිතුණා. හරි ඩාලින් ඔයා ඉන්න. කොමාරි කියලා පොවලා හෙරෝද් ස්නාවක ජීවම්තුමාව හිරේ දානවා. වචනේ මට ඔක්කොම ගන්න වෙලා නෑ. ඔබ මාව හිරේ දානවා කියොත් තව වෙලා යනවා. මම ගිවින් ප්‍රැක්ටිස් ඔක්කොම තියෙනවා. ඉතින් එතන අරගෙන හිරේ දානවා. හිරේ දැම්මත් ඔබ කියවලා බලන්න මේක හරිය ලස්සනයි. හිරේ දැම්මත් ශ්‍රාවක ජීවම්තුමා ඒත් හිරේ නැති හෙරෝද් කිල්ලා යාට හිරේදී ඇහුම්කන් දෙනවා. යකා නිකන් ඉන්නේ. පිළිකාව නතර වෙන්නේ පවුනේ එකක් කියලා නෑ මුල් ඇද යනවා පාපේ පැටව ගහනවා දාවිත් බෙත්ෂෙබත් එක පව් කරලා නැද්ද දාවිත් කිසිම අවුලක් තිබිච්ච කෙනෙක් නෙමෙයිනේ එතකොට රජවරු යුද්ධයට යන කාලේ 2 සාමුවෙල් 11 උන්වහන්සේ බලන්න කතා කරන වාගෙන වසන්ත සමයේ රජවරු යුද්ධයට යන කාලේ වසන්ත සමයේ දාවිත් රජ ජෝවාබ්ද ඔහු සමග තමාගේ සේවකයන්ද ඊශ්‍රායල් හමුදාවද යුදමිමට යවී ඒත් ඔහු අම්නෝන් ඝාතනය කර අබ්නාව නගරේ වටුව ඒ දාවිත් ජෙරුසලමේ නැවතී සිටිය. ඒ පුංචි තැනින් කල යුතු දේ කරන්න නැති තැනින් තමයි එවිට ස්ත්‍රියක් ස්නානය කරන තුරු ඔහු දැක්කයි කියලා කියන්නේ. දාවිත් එහෙම සැලසුමක් නැහැ. හැබැයි සාතන් රිංගන්නේ සර්පයෙක් වගේ හරි සූක්ෂමව සියුම්ව පිඹුරෙක් වෙලා ගන්නේ පිඹුරෙක් අර රෙස්ලින් කරනවා වගේ ජඩාන් ගාලා පලෂ් ගාලා වෙලා ගන්නෑ. මේම එනවා. මෙහෙම කැරකෙනවා කිචි මුලින්ම ගති කියනවා කිචි නිකන් ෂෝක් ඊට පස්සේ වෙලා ගන්න තමයි කඩ කරන්න කටු කඩලා යන්න මගේ ආදර ප්‍රේමන්තනේ හෙරෝද් එක දවසක් කෙනාගේ උපන්දිනේදී හෙරෝදියස්ගේ දුව ශාලෝමි ඩාන්ස් කරනවා ඩාන්ස් කරලා බලන්න යකාගේ විදිය
වචනේ කියනවා මනදොල පින වුණා. මනදොල පින වුණා. මේවා එකපාර නෙමෙයි අර බලන්න ඔබ රෝමයට ගිහිල්ලා හෙරෝදියස්ව දකින සිද්ධියස දැන් මනදොල පිනයිලා හෙරසාවකචම් මේ හිරේ කියනවා කොච්චර ගොබ්බද කියනවා නම් කියනවා මට රටෙන් භාගයක් වුණත් දෙනවා ඔබට. යකාට රටෙන් භාගය වැඩක් නැහැ. යකාට ඕනේ කනෙක්ෂන් එක. රටෙන් භාගයක් ඉල්ලන්න අපි මේ මැරීගෙන ඉඩ කඩන් වලට මරා ගන්න තැන යකාට සත පාට ගණන් ගන්න නැහැ. ඔබට ඉඩ කඩන් පාලා වැට පෙන්නලා අර පොල් ගහ පෙන්නලා ඔබ නන්නත්තර කරන්න. යකාට වැඩක් නැහැ. ඒකයි ජේසුස් කිව්වේ මේ ඔක්කොම රාජධානි මම දෙනවා මට නමස්කාර කරන්න. රටෙන් භාගයක් ඉල්ලන්නේ නැහැ. ශ්‍රාවක ජීවම්තුමාගේ හිස ඉල්ලන්නේ. හෙරෝද්ගේ ජීවිතේ ස්වාමීන් වහන්සේට තිබුණු කනෙක්ෂන් එක කපලා දානවා. බෙල්ල කැපුවායින් පස්සේ හිස වෙන් වුණායින් පස්සේ හෙඩ්ලස් චිකන් ඒ කියන්නේ කුකුලෙක්ව කැපුවායින් පස්සේ දැන් පාස්කු දවසේ කුකුල්ලු 240ක් කැපෙනවා. ඒක නැද්ද? ඒක වෙනම කතන්දරයක්. මන් දන්නේ නැහැ. කෙසේ වෙතත් කැපුණායින් පස්සේ මගේ ආදර ප්‍රේමන්තනේ අරමුණ නැති වෙනවා. ස්නාවක චෝම්තුමාගේ බෙල්ල කැපෙන්නේ. හැබැයි හෙරෝද්ගේ කනෙක්ෂන් එක නැති වෙන්නේ. ශ්‍රාවක ජීවන්තුමාගේ බෙල්ල කැපුණා කියලා ස්වාමීන් වහන්සේත් එක්ක කනෙක්ෂන් එක නැති වෙන්නේ නැහැ. හැබැයි අතීන්ද්‍රිය ක්‍රිස්තු දේන ස්ථහිරෝද්ද වෙන් වෙන්නේ. මගේ ආදර ප්‍රේමවන්තනි ජුදාස්ගේ ජීවිතේ කතාව එහෙමයි. එකයි අපි බෙතානි ආලේපේ තැනදී අපි දකින්නේ ජෝම්තුමාගේ 12 වෙනි පරිච්ඡේදයේ මගේ අපි කියුවේ තැන ජෝම්තුමා 12 වෙනි පරිච්ඡේදයේ මගේ ආදර ප්‍රේමවන්තනි ඇලබැස්ටර් රිදී කාසි 300ක් වටින භාජනය කඩලා ආලේප කරද්දී මගේ එතනදී කතා කරලා කියනවා පෙරේදා කියවීම ඊට පස්සේ ජේසුස් ඒ කියද්දී 6 වෙනි වගන්තිය ඔහු මෙසේ කීවේ දිලිඳුන් ගැන කැක්කුමක් තිබුණ නිසා නොව ඔහු සොරෙකු වූ බැවිනි පොදු මුදල් පසුම්බිය බාරව සිටි ඔහු එහි දමන ලද දේ සොරා ගන්නට පුරුදුව සිටියේය. එතන අයියා ගන්න හොරෙන්. හැමදේම දාලා ආවනේ. එයාගේ හැමදේම මතෙව් ආවා වගේ ජොම් පේදුරු වන්රු ආවා වගේ ආවනේ. ඉස්කාරියොත්ගේ පුතා ජුදාස් ආවනේ. ඒතකොට දැන් ආවයින් පස්සේ මොකටද මේ සල්ලි? එයාගේ චූටි ෂෙඩියුල් එකක් තියෙන්නට ඇති. ජේසුගෙන් තොර සතුටක්. ඒක නකිකරු පුත්‍රයාට වෙන්නේ ගෙදර ඉන්නදී තාත්තව බෝරිං වෙනවා. තාත්තා දෙන්න කෑම මදි නිකන් කිසි ගතියක් නැහැ. එන්න බෝරිං. දැන් මේක සෆරින් නැද්ද? ඊට පස්සේ යකා පෙන්නනවා වෙන තැනක ආතල් එකක්, වෙන තැනක සැපක්, වෙන තැනක ගතියක්. ඒ කියන්නේ තාත්තා තුල නෙමෙයි වෙන තැනක. මගේ ආදර ප්‍රේමන්තයනේ මම හැමදාම කියනවා ඔගේ පියතුමගේ ජීවිතේ සඳුදා වගේ. ඉරිදා වැඩ කරලා සඳුදා බ්‍රේක් එකක්. ඒතර පියතුමගේ ජීවිතේ ඔබ ඉරිදාට වඩා සඳට ආදරේ නම් ආසයි නම් එතන චුටි අවුලක් තියෙනවා. ඔබ ආස වෙන්න ඕනේ ඉරිදාට. ඔබගේ සතුට තියෙන්න ඕනේ එතන. ඒකයි වැඩිමල් පුතා කියන්නේ තාත්තා මට මගේ යාළුවොත් එක්ක සතුටු වෙන්න එළු පැටියක්වත් දුන්නේ නැහැ. ඒ කියන්නේ තාත්තගේ වැඩ කරන එක හෙන බෝරින්. හෙන මල කඩයක්, මල වදයක්. මේක කරන්න ඕනේ. ඩියුටි එක කරනවා. හැබැයි එන්ජොයි කරන්නේ නැහැ. එන්ජොයි කරන්නේ නැහැ. මගේ ආන්තර ප්‍රේමන්තනේ ඔබගේ ඩියුටි එක ඔබ එන්ජොයි කරා. ජේසු කවදාවත් අනේ තාත්තේ අනේ මොන කරුමයක්ද? ජේසුට එහෙදි නැද්ද? එහෙදි බැනලා එළෙව්වේ නෙමෙයි මේට. ජේසු කැමැත්තෙන් ආවේ සේවය කරන්න. මැරෙන්න කැමැත්තෙන් ආවේ. අමාරුයි කියනක වෙනම දෙයක්. අමාරු නමුත් මම තාත්තගේ කැමැත්ත. ඒක ජෝම්තුමාගේ 4 වෙනි පරිච්ඡේදයේ 34 වෙනි වගන්තිය කියන්නේ මගේ කැමැත්ත නම් මගේ ආහාරය නම් මගේ පියාණන් වහන්සේගේ ජෝම් 4:34 ජේසුස් වහන්සේ වුණමතා මගේ භෝජනය නම් මා එවූ තැනන් වහන්සේගේ කැමැත්ත කිරීමත් උන්වහන්සේගේ කාර්ය නිමාවට පත් කිරීමත් මගේ කෑම එකයි. උන්වහන්සේ ලූක්තුමාගේ සුවිශේෂයේ 12 වෙනි පරිච්ඡේදයේ 49 වෙනි වගන්තිය කියනවා මම මෙලොව ගිනිලන්නට ආවා. පොළව ගිනිලන්නට ආවෙමි. ගින්න දැනටම ඇවිලී තිබේ නම් කොපමණ හොඳද? මට එක්තරා බෞතිස්ම ස්ථාපනයක් ලබන්න තිබේ. එය ඉටුවන තුරු මම දැඩි සිත් වේදනාවෙන් පසු වෙමි. ඒ කියන්නේ ඒකට පුදුම කැක්කුමක් තාත්තගේ කැමැත්ත කරනවා කියන එකට.
තාත්තගේ කැමැත්ත කරලා රෑ ක්ලබ් එකකට යනක නෙමෙයි, බාර් එකකට යනක නෙමෙයි, ෆෝන් එකේ ජරා බලන එක නෙමෙයි, තාත්තගේ කැමැත්ත කරලා පස්සේ සෙට් වෙන එක නෙමෙයි, පස්සේ කැමැත්ත කරලා අරයත් එක chat කරන එක නෙමෙයි. එතන ඔබට වෙනම සතුටක් තියෙනවා නම් මගේ ආදර ප්‍රේමන්තයනි, ඔබ වැඩ කරන එක ඔබ එන්ජොයි කරන්නේ නැත්නම් ඔබ කරන වැඩේ ප්‍රශ්නයක් තියෙනවා. ජුදාස්ට වෙන ෂෙඩියුල් එකක්, එක්ස්ට්‍රා කරිකියුලර් ඇක්ටිවිටි එකක් තිබුණා. ඒකයි සල්ලි ටික අරගෙන දැන් ජේසු බලාගත්තා. හැම දෙයක්ම අනිත් අය කඩබොන ඔක්කොම තිබුණා. ජුදාස් ඒවා කෑවා. හැබැයි එයාට සමහරට පොඩි කාලේ ඉඳන් පුරුද්දක් තියෙන්නට ඇති. හොරෙන් ගන්න පොඩි කාලේ ඉඳන් පුරුද්දක් තියෙන්නට ඇති. ෆෝන් එක පාවිච්චි කරන්න පොඩි කාලේ පුරුද්දක් තියෙන්නට, සිගරට් එකක් බොන්න චූටි කාලේ ඉඳන් එයාව තුවාල වෙච්ච තැනක් තියෙන්න ඇති. ජේසුත් එක්ක ඇවිල්ලා කියපු නැති. ඇවිල්ලා රැකට ඇවිල්ලා ජේසුගේ අත අල්ලගෙන කිව්වනම්, අනේ මගේ ස්වාමීනි, මට මෙහෙම අඩුවක් තියෙනවා. මට මෙහෙම හරි අමාරුයි මට ඉන්න. මට බස් එකෙන් සල්ලි ගන්නම හිතෙනවා. මම එහෙම අහලා මගේ අර පුංචි කාලේ මගේ මේ පුරුද්දට මම මේ සල්ලි පාවිච්චි කරන මගේ ජේසු මට මොන හරි අනේ ස්වාමීනි වහන්සේ ගැලුම් කරය වහන්සේ ගලවනවා වහන්සේ අර නිදහස් කරන මලොන් නැගිටින ස්වාමීන් වහන්සේ මට උදව් කරන්න ස්වාමීනි කියලා කිව්වනම් මගේ ආදර ප්‍රේමන්තයනි අද ජුදාස් සෙන්ට් ජූඩස් සාන්ත ජුදාස් හැබැයි නැති කරා. ඒකයි කවදාවත් ඔබ හිතන්න එපා. අපි නාට්‍යයක් කරා සෙමිනේරියේ ජුදාස් නිදහස්ද? මොකද කියන්නේ? ජුදාස් අපායේද ස්වර්ගෙද? මොකද කියන්නේ? ෂුවර් නැද්ද? මගේ ආදර ප්‍රේමන්තනි, ජේසු කෙලින්ම කියනවා මේ මිනිසා නූපන්නා නම් මේට වඩා හොඳයි. එනම් කොහොමද නිදහස් වෙන්නේ? මගේ ආදර ප්‍රේමන්තනි, මොකද මේ ජුදාස්ගේ පාපය හැල්ලුවට ලක් කරන්න එපා. දෙවියන් වහන්සේගේ ආදරයමයි. හැබැයි ජුදාස් එච්චර අවස්ථාවක් තිබිලා ඒක පයින් ගහලා එයා වෙන ෂෙඩියුල් එකකට ගියා. සාතන්ට ඉඩ දුන්නා. උන්වහන්සේ ඊයේ සුවිශේෂී කතා කරන්න කියන්නේ මාත් එක්ක එක රොටිය, මගේ රොටිය බලදෙන කෙනා ඒ රොටිය කඩලා දුන්නයින් පස්සේ යක්ෂාවේශ වුණා ජුදාස්ට. මතක තියාගන්න. මගේ ජීවිතේ මේක ඔබට මට වෙන්න බැරිද? මම දන්නේ ඔබට මට නම් වෙන්න පුළුවන්. චේතනාද කියන එක ඒ නිසා බලන්න අපි 1 සාමුවෙල් 15:11 ස්වාමින් වහන්සේ සාවුල් රජතුමා ගැන කතා කරනවා. 1 සාමුවෙල් 15:11 බලන්න වචනය. සාවුල් පත් ගැනීම. මම සාවුල් රජකමට පත් කිරීම ගැන තැවෙමි. I regret. අපරාධේ කලනව ග්‍රෑන්ඩ් පාස් දැම්මේ. අපරාධේ කලනව ඕඩෙන් කරේ. මම තැවෙනවා. අයි කියන්න බැරිද? මම කවුද? උන්වහන්සේ දෙන දේ උන්වහන්සේත් එක්ක එකයි උන්වහන්සේ අද පළවෙනි කියවීම කියන්නේ විඩාවට පත් වූවන් ශක්තිමත් කරන පිණිස මා ගුරුවරයෙකු මෙන් මා කිව යුතු දේ ගැන සිසුවෙකු මෙන් එතුමන්ට සවන් දෙන පිණිස මහෝත්තම දෙවි සමිදානෝ සතියකට පාරක් මාසයකට පාරක් මා අවදි කරන සේක නෙමෙයි. හැම උදයකම මා තුළ උනන්දුවක්, හැම උදයකම තවස ගානේ මේක ටියුන් කරගන්නට ඕනේ, තවස ගානේ කනෙක්ට් කරගන්නට ඕනේ. ඕක උන් නැත්තම් ඔබ අයාලේ යන විදිය අපිට හිතා ගන්න බෑ. මගේ ලොකු දුර්වලකම් ගොඩාක් තියෙනවා. ඒ අතර ප්‍රධාන දුර්වලකමක් තමයි පාරවල් මතක හිටින්නේ. ඉතින් GPS පිහිට තමයි. ඒ අක්කා කියන දේ අහගෙන තමයි යන්නේ. තේරුණාද කියන? දැන් ඊයේ මම රාගමට එන්න එනෙරමුලට එන්න මම ඊයේ GPS දාගෙන ආවා. පොඩ්ඩක් අමතක වෙලා GPS එක බලන්නේ නැතුව ඉස්සරහා බලාගෙන ආවා. පාර පහුවෙච්ච ගමන් කෙලින්ම විනාඩි 7යි තිබෙන්නේ. විනාඩි 10යි. අර චුට්ටක් අරක බලපු නැතිකමට ට්‍රැක් අවුට්. මගේ ආදර ප්‍රේමන්තනි, මේ ෆෝකස් එක ඔබගේ මගේ ජීවිතේ තිබෙන්නේ නැත්තම් ජුදාස් වෙච්ච දේ ඔබට මට වෙන්න පුළුවන්.
එක හැම උදයකම වෙන්න ඕනේ. මතක තියාගන්න ඔබ එක උදයක් මිස් කරයින් පස්සේ ඊළඟ උදය ඔබට ඩබල් එෆර්ට් එකක් ඕනේ කනෙක්ට් වෙන්න. මිස් වෙච්ච දේ මිස් වුණාම තමයි. ඒකල අපි කියන අනුග්‍රහ වරප්‍රසාදය. Actual grace and sanctifying grace. මේ අනුග්‍රහ වරප්‍රසාදම ජේසුස් ඔබට දෙන අවස්ථාව. ඒක ඔබ මිස් කරගත්තොත් ඒක මිස්ම තමයි. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. මගේ ආදරණීයමන්තයනි හැම උදයකම ජේසුස් දෙන දේ ජුදාස් ඇහුන්නේ නැහැ. ඒ ඇහෙන දේ මේ කනෙන් අහලා අනිත් කනෙන් වලා එයාගේ ෂෙඩියුල් එක වෙනම අරගෙන ගියා. සල්ලි ඕර්ගන් කරන්න ගත්තා. ඊට පස්සේ එයා වෙන අපි මරියා වෝල්ටෝරා කියන කතුවරිය දකින්න දර්ශනයේදී ඒක බයිබලීය පදනම් පොතක් නෙමෙයි. එයා ජේසුගේ විෂන් එකක් දකින්නවා. සම්පූර්ණ බයිබලයේ වොලියුම්ස් 5ක් තියෙනවා. Poem of Man God කියලා. ඒක අපේ තාත්තා ඉස්සර අපිට කියා දෙනවා. ඒ වොලියුම් 5 ජුදාස් ගැන කතා කරනවා. එයා ජුදාසුත් වෙන හැන්සම් මිනිස්සෙක්. එයාට මේක බයිබලයේ පදනමක් නෙමෙයි මම කියන්නේ සම්ප්‍රදාය දෙයක්. ජුදාස්ට වෙන රිලේෂන්ෂිප්ස් තිබුණා. ප්‍රොස්ටිටියුට්ස් ළඟාවට ගියා. ජුදාස් ඒකයි එතනින් සල්ලි ගත්ත කියලා එයා කියනවා. ඒ කියන්නේ ජේසුගේ සතුට නැතුව වෙන තැනක සතුටක්. ඔබ මම පල්ලි එනවා. ඔබ මම සමිත් සමාගම් වල ඉන්නවා. 40 දවසට එනවා. ඔක්කොම කරනවා. හරි ඔක්කොම කරාට අයිතිය නොදුන්නු තැනක්. ඔබ දෙකම මේන්ටේන් කරන් යන්න පුළුවන් හොඳට. හැබැයි ස්වාමීවරු දෙන්නෙට ඔබට සේවය කරන්න බෑ. මොකද වෙන්නේ එක්කෙනෙක්ට ඔබ ආවඩනවා අනිත් කෙනාව ප්‍රතික්ෂේප කරනවා. කවදාවත් ජේසු ඇද්දදා ඉන්නේ. ජේසු රවට්ට ඔබව මේවා කරන්නේ. ජේසු කරන ආදරේ නම් ආදරේ. අම්මගේ පිඟාන වගේ අම්මගේ බත් එක වගේ ඒක ආදරේ නම් ආදරේ. ඒකේ තියෙන්නේ උයන හැලිය හොදන තැන ඉඳන් ආදරය තියෙන්නේ. නමුත් කඩේ සුවඳ දාලා නැද්ද මේවා කරලා ඇඩ්වර්ටයිස් කරලා මේ කාර් එක දාලා එතන තියෙන තනිකර බිස්නස් එකක්. ඒ නිසා ඒක විකුණ ගන්න ඇඩ් එකක් ඕනේ. මම හැමදාම කියන්නේ අම්මා බත් එක බෙදලා මල් ටික ගහලා ලිප්ස්ටික් ගහලා සාරිය ඇඳලා පුතා කෑම එක තියන්න කන්න පුතා එන්න කියලා කියනද? දෙන්න එක බිගානේ නැද්ද? ඒ මොකද අම්මා කියන්නේ? ඒක කියන්නේ ඒව ඕනේ නැහැ. නිකන් මේ සෙප්පඩ විච්චා නිකන් බොරු පානියක් ඕනේ නැහැ අම්මගේ මත් එක. ඒක මුලින් ඉඳන් තියෙන ආන්දරය. හැබැයි යකා එහෙම නෙමෙයි. යකා ඇසට රමණීය දිවට ප්‍රණීත නුවණ වැඩමට කදිම. ඒකට ඒක ඇට්‍රැක්ටිව් වැඩි. එන හොඳට මතක තියාගන්න මේ ලෝකයේ තුල ඔබ මාංශයට එදිරිව යනවා කියන්නේ උටුකම් බලා යන්න ඕනේ. ඔබ නිරන්තරයෙන් හබල් ගන්න ඕනේ. හබල් ගන්න එක නතර වුණොත් ඔබ අබල් වෙනවා තමයි. පස්සට යන්නේ. ඒ කියන්නේ ඔබට නිකන් ඉන්න බෑ. හබල් ගන්න එක නතර වෙන්න බෑ. එෆර්ට් එක නතර කරොත් ඔබ යකාදයට. මතක තියාගන්න. ජුදාස් ඒ එෆර්ට් එක අතාරිනවා. ඒකයි ජුදාස්ගේ පාපයේ තියෙන බරපතලකම. දැන් අර මරිය මග්දලේනා සමාවෙන්න මරියා බෙතානියේ ආලේප කරද්දී ජුදාස් දකින්නේ මොකක්ද? ඇලබැස්ටර්. චරණාදිකෙන් ඇලබැස්ටර් භාජනය රිදී කාසියා දන්නවා ඒකේ ගානක් නේ. සමහරවිට ඒක සාමාන්‍යයෙන් ප්‍රොස්ටිටියුට්ස්ලා ගණිකාවන් ඒක පාවිච්චි කරා පිරිමින්ව ඇදලා ගන්න. ඒගොල්ලන්ගේ කරේ එල්ලගෙන තිබුණේ. ඉතින් ඒගොල්ලෝ ඒ වෘත්තියේදී ඒ එල්ලගෙන චූටි කුප්පිය ඒක අරගෙන ඇඟේ ගා ගන්නවා ට්‍රැක් කර ගන්න ඕන වෙලාවල් වලදී. ඉතින් එහෙම තැනකදී ජදා සමහර වෙලාවට දන්නව ඇත්තේ ඔක්කොම ඉස්සර ගණන් ඉලවුත් දන්නවා. එයා බලනවා එයා පෙරේත කමින් බලන්නේ. සමහර වෙලාවට මරියා දිහාත් පෙරේත කමින් බලන්නේ නැති. රාගිකව බලන්නේ නැති. ජේසුව මෙහෙම ජේසුගේ කකුල් දෙක අල්ලන්න එතනින් බිනවා. ජේසුට එතන යාට වෙනම රාගයක්. සමහර වෙලාවට ඉන්ටර්ප්‍රිටේෂන් විතරයි. ඉන්ටර්ප්‍රිටේෂන්ස් විතරයි අර්ථ දැක්වීම විතරයි මගේ ප්‍රේමාන්තනි. මම ඒක දකින්න විදිය. එතකොට එතනදී හැබැයි එයා දකින්නවා ඒක රිදී කාසි 300ක්. ඒක නාස්තියක්. වචනය කියනවා එයා මේක දිරිඳුනු දුන්නා නම් හොඳයි කියන්නේ බොරු පානියක්. බොරුවක්. ඒක නෙමෙයි. රිදී කාසි 300ක්. අයියෝ අපරාධේ කැඩුවන්න කන්න කර කැඩුවා. අයියෝ අපරාධේ රිදී කාසි 300. අයියෝ ජේසුගේ කකුල් වල ගා අයියෝ මේ දුවිල්ල යනවා මේ හැමතැනම යනවා. ස්වාමී අයියෝ මොකක්ද අප්පා කෑවා අපරාධේ අරක තියෙන පෙරේ. ඒ කියන්නේ ජේසුත් එක්ක තියෙන ගනුදෙනුව එයාට සිල්ලර වෙලා ඒක සිල්ලරයි.
දැන් ඔබට පල්ලිය ඉන්න වෙලාව තමයි සිල්ලර. ජේසුට දෙන වෙලාව සිල්ලර. ජේසුට දෙන සල්ලි ටික සිල්ලර. ජේසුට දෙන වැය කරන ටික සිල්ලර. මගේ ආදර ප්‍රේමන්තනේ ඒක තමයි ඔබගේ ජීවිතේ උතුම්ම තැන. හැබැයි ටිකක් හැදී සිල්ලර වෙලා ඔබ අමාරුවෙන්ද ජේසුගේ වෙලාව දෙන්නේ? ඔල සංඛ්‍යන්නේ අපේද දෙන්නේ? ඒ කියන්නේ ඒක වැඩ තියෙනවා බිසි අරගෙන ජේසුට දෙන වෙලාවත් කොමරි දුන්නා. අර හපලා තුක් කියලා කෙල ගහන ටික උන්වහන්සේට දීලා සන්තෝෂ වෙනවා. මගේ ආදර ප්‍රේමන්තනේ ඔබ දන්නේ ඒ දෙන වෙලාවෙන් කියලා මුළු වෙලාවම ආශිර්වාද වෙන්නේ. ඔබගේ පඩිය මුල් තැන ජේසුට දෙන දෙයින් තමයි මුල් තැනම ආශිර්වාද වෙන්නේ. සමහර අය පවුල් පුත් අරන් ඇවිල්ලා කියනවා ෆාදර් මේ දවස්වල අමාරුයි. තේරුණාද කියන එක. ඒ නිසා මම කෙලින්ම කියනවා අම්මේ මොකද්ද වෙන්නට ඕනේ? තාත්තේ මොකද්ද වෙන්න? කපන්නද මේ අවුරුදු ටිකම? අර එන කපලා දාන්න. නැත්නම් මගේ දෙයක් නෙමෙයි. අමාරු නම් තමයි හරියට මේක ගෙවන්න ඕනේ. ජේසුට දෙන කොටස හරියටම වෙන් කරන්න ඕනේ. ඔබ ආශිර්වාද වෙන්නේ එතන දෙන තැනත් එක්ක. මගේ ආදර මෙහෙම මතක නැහැ. පවුල් පොත් අවුරුදු 1000 මට මේ පවුල් පොත් ප්‍රශ්නයක් නැහැ හොඳේ. මම කොහොමද දාගෙන නැත්නම් ඔබ හිතන්නේ මේ දවස්වල ටික අමාරු නිසා පවුල් පොත් වල වයින් ගියා පවුල් පොත් කරගෙන. එහෙම එකක් නෙමෙයි. පවුල් පොත් වල අවුරුදු ගණන් ගෙවලා නැහැ. අවුරුදු ගණන් ගෙවලා. ඒ කියන්නේ පඩිය ගත්තයින් පස්සේ උන්වහන්සේ මෙලොව මතක් විල්ලක් නැහැ. මගේ ආදර ප්‍රේමන්තනේ. ඒක වෙන්න පුළුවන් ඔබට මට. ජුදාස් රිදී කාසි 300ක්. අද සුවිශේෂය බලන්න මොකද වෙන්නේ කියලා. බලන්න අද වචනය. අද සුවිශේෂ කියන තව 12 දෙනාගෙන් කෙනෙකු ජුදාස් ඉස්කාරියෝ නායක පූජකයන් වෙත ගොස් ජේසුස් වහන්සේ ඔබට පාවා දුන්නොත් ඔබ මට දෙන්නේ කුමක්දයි ඇසිය? මහා සුනක වැඩක් නේ. සුනක වැඩක්. ජරා වැඩක් කරේ. කෙන මට මොනවද දෙන්නේ? දැන් මම ආතර ප්‍රේමවන්තයනි අපි මේක ජුදාස්ගේ දැක්කට අපි පව් කරන හැම වෙලාවෙම ජේසුව බාල්දු කරලා තමයි මට ලැබෙන සැප මට ලැබෙන දේ ලොකු වෙන නිසා තමයි මම ජේසුව බාල්දු කරලා ඌරු රැළ නැති වුණාම සමාරියේ ඌරු 2000 ගිල්ල මූදට පැන්නම එයාලා කියනවා කරුණා කරලා ස්වාමීනි ඔබ වහන්සේ යන්න මේ ජේසුද බරබ්බාස්ට කියලා කතා කරද්දී හැමෝම ඉල්ලන්නේ බරබ්බාස්ව. ජේසුව නෙමෙයි. මගේ ආදර ප්‍රේමන්තයනි එහෙම තැනකට ඔබ මට යන්න පුළුවන්. එහෙම තැනකට ඔබ මම එන්න පුළුවන්. මට මොනවද ලැබෙන්නේ? හැමතිස්සෙම මම බලන්නේ මට ලැබෙන්නේ මොනවද? පල්ලියාමත් ලැබෙන්නේ මොනවද නැද්ද? හැම තැනම මට ලැබෙන්න ඕනේ. මගේ පෞල් ජීවිතේ මට ලැබෙන්නේ මොනවද? මගේ ස්වාම පුරුෂකෙන් මට ලැබෙන්නේ මොනවද? මගේ බිරිඳගෙන් මට ලැබෙන්නේ මොනවද? මට ලැබෙන්න ඕනේ. ඒ කියන්නේ යුටිලිටි පර්පස් එක. මගේ හැමතිස්සෙම මට ලැබෙන දෙයක්. ලැබෙනවා නම් විතරයි මම ඉන්නේ. නැද්ද? ලැබෙන්නේ නැත්තම් ඉන්නේ නැහැ. ඒ කියන්නේ අධ්‍යාත්මික ස්පිරිචුවලි මට දැනෙන්න ඕනේ. ඒ කියන්නේ මෙතන දැනෙන්නේ නැහැ. පූජා එන බෝරිං මට දැනෙන්නේ නැහැ. හැබැයි ප්‍රේස් එක නැද්ද? අතන බයිබල් මේක අර පාස්ටර් ගාව දැනෙනවා. වව් කන්සෙප්ට් එකක් දැනෙනවා නම් කුරුසේ කියන්නේ දැනෙන තැනක් නෙමෙයි. ලැබෙන තැනක් නෙමෙයි. උන්වහන්සේ කිව්වේ මම ආවේ සේවය කරන්න මිසක් සේවය ලබන්න නෙමෙයි. උන්වහන්සේගේ දරුවෙක් වෙනවා නම් ඔබ ලැබෙන දේ නෙමෙයි. මම ආවේ දෙන්න. Mama John F. Kennedy කිව්ව එකයි don't ever think that what your country can give you what you can give your country. ඔබගේ රට ඔබට දෙන දේ නෙමෙයි ඔබ රටට දෙන දේ මොකක්ද? මගේ ආදර ප්‍රේමන්තයනි එතනට ඔබ මම වැටිලා නම් අද උනාසි ගාවට යන්න. වචන කියවගෙන අපි අවසන් කරමු. හරිම ලස්සනයි මේක එක වචනයක් මිස් කරන්න බෑ. ජේසුස් වහන්සේ පාවා දුන්නොත් ඔබ මට දෙන්නේ කුමක්ද යසුව? ඔව් රිදී කාසි 30ක් කිරා ඔහුට දුන්නේය. රිදී කාසි 30ක් මගේ ප්‍රේමන්තයනි. එක්සැක්ට්ලි වහලෙක්ගේ ගාන. ඒක තමයි වහලෙක්ට ගෙවන ගාන. ඒක පස්සේ මේ දේව ධාර්මික පදනමක් තියෙනවා. ජේසු පිලිපි දෙවනි පරිච්ඡේදයේ 6 වෙනි වගන්තයේ කතා කරලා කියනවා උන්වහන්සේ දේවත්වය තමන් විසින් බදාගතම වූ වස්තුවක ස්වරූපය දරනම දෙවනගේ සමානත්වය තමන් විසින් බදාගත බති වස්තුවක නොසිතා තමන් වහන්සේම ත්‍යාජ කර ගනිමින් වහලෙකුගේ ස්වරූපයක්ගෙන ඒ කියන්නේ ජේසුට මිලක් දෙනවා රිදී කාසි 30ක්. රිදී කාසි 30ක්. ජුදාස් ඒක අරගෙන එනවා. ජුදාස් ඒක අරගෙන ආවයින් පස්සේ ඇසිය රිදී කාසි මිල කිරා දුන්න එතෙන් පටන් උන්වහන්සේ
පාවාදීමට සුදුසු අවස්ථාවක් සෙවිය. මගේ ආදර ප්‍රේමන්තයනි ජේසු පාස්කු මංගල්‍යයට ඉඳගෙන ඊට පස්සේ කතා කරලා කියනවා 21 ඔවුන් කෑම කමින් සිටියදී උන්වහන්සේ කතා කොට සැබවින්ම මම ඔබට කියමි ඔබෙන් කෙනෙක් මා පහවා දෙන්නේ යයි වදාළසේක. ඔහු අතිශය ශෝකව එකිනෙකා ස්වාමීනි ඒ මමදයි අසන්නට පටන් ගත්තා. හැම මානවයේ මමද ඊයේ සුවිශේෂය වෙනස්. එකිනෙකා දිහා බලද්දී අද සුවිශේෂය උන්වහන්සේ අහනවා. ඒගොල්ලෝ අහනවා මේ මමද වචනේ මොකක්ද? ස්වාමීනි ඒ මමද. හැබැයි ජුදාස් මොකක්ද කතා කරලා කියන්නේ 25. උන්වහන්සේ පාවා දුන් ජුදාස් උත්තර දෙමින් ගුරුදේවයනි ඒ මමද. අනිත් ගෝලයන්ට ස්වාමිනී ඒ මමද. ස්වාමිනී කියන්නේ ඇඩොනායි ලෝඩ්. හැබැයි ජුදාස්ට ගුරුදේවයන් විතරයි. ස්වාමීත්වය ගිහිල්ලා. ස්වාමීත්වය ගිහිල්ලා. ඒ වෙනකොට කනෙක්ෂන් එක කැඩිලා. එයා වෙන තැනක ජීවිතයේ වෙන තැනක බාල්දු කරලා. මගේ ආදර ප්‍රේමන්තයනි ස්වාමින් වහන්සේත් එක්ක ගමන යද්දී ඔබට නිරන්තර සාවුලට උන්වහන්සේ රජට කතා කරලා කියන්නේ එකයි කොල්ලේ අරන් එන්න එපා කියද්දී සාවුල මොකද කරන්නේ කොල්ලේ අරගෙන එනවා. ඒ කියන්නේ එතන සටන පරද්දලා එතන තියෙන හොඳම ගවයන් හරක් අරගෙන ඇවිල්ලා ස්වාමීන් වහන්සේට පූජා කරන්න. දෙවියන් වහන්සේ කියනවා මට වැදගත් වෙන්නේ දවන යාග පූජාද නැත්තම් කීකරුකම මගේ ආදර ප්‍රේමන්තනි මෙතන තමයි අද පළවෙනි කියවීම සම්බන්ධ වෙන්නේ පූර්ණ වශයෙන්ම. ඒක රාජාවලිය 15 වෙනි පරිච්ඡේදය බලන්න මගේ ආදර ප්‍රේමන්තනි. දැන් ඒ තැනදී ඒක රාජාවලිය 15 වෙනි පරිච්ඡේදයේ දෙවියන් වහන්සේ පැහැදිලිවම ස්වාමීන් වහන්සේ එක සාමුවෙල් 15 වෙනි පරිච්ඡේදයේ අපි දකින්නේ බලන්න මේ වචන. මෙන්න මෙහෙම කතා කරලා කියනවා. 22 වෙනි වගන්තිය සාමුවෙල් පිළිතුරු දෙමින් හිමිතුමන්ට වඩා ප්‍රසන්න වන්නේ කුමක්ද? එතුමන්ගේ හඬට කීකරු වීමද? නැතොත් දවන පූජා හා යාග පූජාද? පූජාවට වඩා කීකරු වීම හොඳය. අද යෙසායා 56 වෙනි වගන්තිය කතා කරලා කියන්නේ ඒකයි. එතුමානෝ මගේ කන් 5 වෙනි වගන්තියට යන පුතේ. දෙවි සමිදානෝ මගේ කන් පහදා ඇත. මා එතුමන්ට විරුද්ධව කැරලි ගැසුවේවත් එතුමන්ට පිටුපා ගියේවත් නැත. මට පහර දෙන්නන්ට මම මගේ පිට පෑවෙමි. මගේ රැවුල් ගස් උදුරන්නන්ට මම මුහුණ දුන්නෙමි. මගේ මුහුණ නින්දා වෙනොත් කෙල ගැසීමනුත් හරවා නොගතිමි. මගේ ආදර ප්‍රේමන්තයනි රියැක්ට් කරන්නේ කීකරු වෙනවා. රිදෙන තැන කීකරු වෙනවා. ඒ කීකරු කමතල ස්වාමීන් වහන්සේ ඔබගේ ජීවිතේ පතුරු ගහලා අයින් කරන්න ඕන දේ අයින් කරලා ඒ වේදනාව තුළ ඔබව ෂාප් කරලා පරිණත කරලා ගමන අරගෙන යනවා. 8 වෙනි වගන්තිය මන්ද දෙවි සමිදානෝ මා ළඟය එතුමාන් මා නිදොස් බව පෙන්වනසේක මට විරුද්ධව චෝදනා කරන්නේ කවරෙක්ද? අපි දෙදෙනාම විනිශ්චයට යමු. මයි ජේසුයි එකම සටනට යනවා කීකරුවීමත් එක්ක. එනිසා අද මම මගේ ජේසුගේ රසයෙන් මාව අහක් කරේ මොකක්ද? එතනට අවදි වෙන්න. ඒ චූටි දේ නියපොත්තෙන් කඩන්න තියෙන දේ කඩලා අයින් කරලා ජේසුවම ඔබගේ ජීවිතේ ප්‍රධාන අරමුණ ජේසුගේ කැමැත්තට කීකරුවීම සුන්දරව විඳ ගන්න උන්වහන්සේ ඔබට ආරාධනා කරනවා. පඬු පිදීම